එහෙනම් समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අභික්ඛරේත කල්යානේ පාපාචිත්තං නිවාරයේ දන්දං හි කරෝතු පුඤ්ඤං පාපස්මින් රමති මනෝති. අපේ අතිපූජනීය වන්දනීය සුමංගල නායක මාහිමිපාණන් වහන්සේ, අපේ අතිපූජනීය වන්දනීය සමිත නායක මාහිමිපාණන් වහන්සේ, ප්‍රධාන පූජනීය ගරු මහා සංඝරත්නයන් අවසරයි. සදහවත් පින්නතුනි, මේ පින්බර සන්ධ්‍යා යාමේදී ඔබ හැමදෙනා බලාපොරොත්තු වන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ විසින් නිවීම සැනසීම පිණිස දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයෙන් බිදක් ශ්‍රවණය කරන්නට. ඒට නිමිත්ත වශයෙන් යෙදෙන කාරණා අපේ සමිත නායක මාහිමිපාණන් වහන්සේ මුලින් පැහැදිලි කළා. විශේෂයෙන්ම වස් කාලය එළඹීම නිමිති කරගෙන භික්ෂුන් වහන්සේලා වස්වස ආරාධනා කොට වස්වසවාගෙන එහි ආරම්භක පින්කම් යෙදෙන අද දවසේදී මේ විදියට දවස නිමා කරන්නට මත්තෙන් ධර්මානුශාසනාමය පින්කමත් සිද්ධ කරගන්නට මේ පින්නතුන් කල්පනා කළා. ඉතින් මේ පින්කමේ දායකත්වයේ දරන රත්නනෝන මහත්මිය තමන්ගේ මිය පරලයන්ට යෙදුනා වූ මව් දෙමව්පියන්ට පුණ්‍යානුමෝදනා පිණිසත්, ඒ වගේම මේ මිය පරලයන්ට යෙදුන ස්වාමිපුරුෂ මහත්මාණන්ට පුණ්‍යානුමෝදනා පිණිසත්, ඒ වගේ උතුම් අරමුණු ඇති කරගෙන හැම දිනාටම ධර්ම දාණයෙන් සංග්‍රහ කරන්නට කල්පනා කළා. ඉතින් ඒ නිසා මේ සද්ධර්ම ශ්‍රවණාබිලාෂී හැම දිනාටම මේ ජීවිතේ ප්‍රයෝජන ගන්නට හිතාගෙන ඉතා වැදගත් කොටසක් ධර්මයේ, නමුත් ප්‍රායෝගික ජීවිතයේ අපට නිරන්තරයෙන්ම අනුගමනය කළ හැකි, කළ යුතු කොටසක් මේ පින්නතුන්ට මතක් කර දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මාතෘකා ගාථාව ඔස්සේ යමින් විශේෂයෙන්ම මේ පින්නතුන්ට දස පුණ්‍ය ක්‍රියා පිළිබඳව, ජීවිතේ පින්දහම් කරන වැඩපිළිවෙලක් පිළිබඳව අද දවසේදී කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. පින්නතුනි, අපි හැමදෙනාටම ජීවිතයට වැඩපිළිවෙලක් අවශ්‍යයි. අපි දන්නවා ඕනෑම වැඩ කටයුත්තක් සිද්ධ කරනකොට ජීවිතය අපි සැලසුම් කරනවා. ගෙයක් දොරක් හදා ගන්නකොට වුණත්, ඒ වගේම යාන වාහන ගන්නකොට වුණත්, ව්‍යාපාරයක් පටන් ගන්නකොට වුණත්, රැකී රක්ෂා කටයුතු ආදී නොයෙක් දේවල් වෙන්න පුළුවන්. ඒ හැම දෙයක්ම ජීවිතේ සැලසුම් කරලා කරන්නේ. අපි බොහෝ වෙලාවට සැලසුම් කරන්නේ නැතුව කරන්නේ ගොඩක් වෙලාවට පින්කම් සැලසුම් කරලා කරනවා. නමුත් මේ පුණ්‍යවන්ත ජීවිතය, මේ කුසලකාමී ජීවිතය පින්නතුනි ආවට ගියාට කරන්නට අවශ්‍ය එකක් නෙවෙයි. ඒකට හොඳ සැලසුමක් තියෙන්නට ඕන. ඉතින් පින්නතුනි, අපි හැමෝටම ගොඩක් ලේසි, ගොඩක් පහසුයි මේ සැලසුම අපට දීලා තියෙන ලෝතර බුදුරජාණන් වහන්සේ. ඒ නිසා මේ සැලසුම ගොඩාක් දුර බලලා දීපු සැලසුමක්. ඒ නිසා මෙන්න මේ දස පුණ්‍ය ක්‍රියා වැඩපිළිවෙල අපේ ජීවිතයේ ඊට වටිනා සැලසුමක් හැටියට තබා ගන්න කොහොමද කියලා අද දවසේදී මේ පින්නතුන්ට පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් එහෙම පින්නතුනි, අපි වැඩපිළිවෙලක නොහිටියොත් අපේ ජීවිතය වැඩි වශයෙන්ම ගත වෙන්නේ අනවශ්‍ය දේවල් සිතින් දරාගෙන, අනවශ්‍ය දේවල් වලට පැටලැවිලා අපේ ජීවිතේ නාස්ති වෙන ප්‍රමාණය වැඩි.
ඒ නිසා අපි වැඩපිළිවෙලක ඉන්නට ඕන. ඉතින් ඒ නිසායි බුදුරජාණන් වහන්සේ අර ඉහත ගාථාවේදී මතක් කළේ අභිත්තරේත කල්යාණි. යහපත් දේ නිරන්තරයෙන්ම යෙදිලා ඉන්න කටයුතු කරන්නට ඕන. නිතර නිතර යෙදෙන්නට ඕන. හැම වෙලාවෙම යහපතට කුසලයට පිනට දහමට යෙදිච්ච බැඳිච්ච හිතකින්ම අපි ජීවත් වෙන්නට ඕන. පාපා චිත්තං නිවාරේ ඒ තුලින් පින්නතුනේ පවට යන හිත ඒ වගේම අකුසලයට බර වෙන හිත ඒ තුලින් වැළකෙනවා. දන්දංහි කරෝත පුඤ්ඤං. එහෙම වැඩපිළිවෙලක නැතුව ඉඳලා හිටලා පින්කම් වල යෙදෙනකොට ඒ වගේම අහම්බු ලෙස අපි කටයුතු කරනකොට එහෙම නැත්නම් අපි සැලසුම් සහගත නොවි හිතුනොත් කරනවා. ඒ වගේම එහෙම හිතෙන්නේ නැත්නම් කරන්නෙම නැතුව ඉන්නවා. එහෙම වුණාම වෙන්නේ පාපස්මින් රමති මනෝ. අපේ හිත සම්පූර්ණයෙන්ම පාපී සිතුවිලි වලින් වසා ගන්නවා. පින්නතුනි මේක පිනට නැඹුරුව තබා ගන්නට, කුසලයට නැඹුරුව තබා ගන්නට උත්සාහයක් තියෙන්නට ඕන. ඒ උත්සාහය ගිලිහෙනකොට වැඩි වශයෙන්ම බර වෙන්නේ පාපී සිතුවිලි වලට. අපි දන්නේම නැතුව පින්නතුනි පාපයෙන් හිත වෙලා ගන්නෙ. හරියට අපි වතුර දාලා හොඳට පෝෂණය කරලා පෝර දාලා පෝෂණය කරන ගසක්. ඒ ගස සමහර වෙලාවට නොයෙක් ඒ ගස් විනාශ කරන සමහර පැලෑටි තියෙනවා. ඒ පැලෑටි හැදෙනවා මේ ගස්වල. ඒවා පිළිබඳව අවධානයෙන් ඉඳලා ඒ පිළිල අයින් කළේ නැති වුණොත් අපි දන්නේම නැතුව සම්පූර්ණම ගස වසා ගන්නවා. අන්න ඒ වගේ මේ පාපී සිතිවිලි වලින් අපේ හිත, අපේ ගත, අපේ මුළු ජීවිතේම වහගන්නවා ඒ පිළිබඳ අවධානය ගිලිහුණාට පස්සේ. එනිසා පින්නතුනි මේ කාරණාව සිහිපත් කරනකොට මට මතක් වුණා මේ ගාථාව මට බොහොම සමීපව මතක් වෙච්ච එක්තරා අවස්ථාවක්. එක දවසක් ඉස්සර දැන් අවුරුදු ගණනාවකට ඉස්සෙල්ලා අපි වැඩ හිටපු කුටිය ආසන්නයේම නයෙක් සහ මුගටියෙක් යම්කිසි පොරකෑමක් කළා. ඉතින් අපි දන්නවා ණය මුගටියයි පොර කනකොට බොහෝ වෙලාවට දිනන්නේ මුගටියා කියලා. ඉතින් ඇත්තටම මේ සිද්ධිය බලන් ඉන්නකොට බේරන්නත් උත්සාහ කළත් නමුත් ඒක බේරන්නට බැරි වුණා. නමුත් ඒ වෙලාවේ සමීපව දැක්කා ඇයි මේ නාගයා මෙතරම් විසක් දරාගෙන ඉඳලත් ඒ වගේම ශක්ති සම්පන්න බව තිබුණත් මුගටියට පරදින්නේ ඇයි කියලා. වෙන සිද්ධිය තමයි නාගයා ඉඳලා හිටලා තමයි පහර දෙන්නේ. නමුත් මුගටියා හතර වටේම පැන අර පෙන ගොබය කාලා දානවා. ඉතින් අර ඉඳලා හිටලා පහර දුන්නට ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එක සැරයක් පහර දෙනකොට නාගයා අර මුගටියා වටෙන් පැන ගොඩක් හානි කරනවා අර පෙන ගොබයට. ඉතින් අසරණ වෙන නාගයා තමන්ගේ ග්‍රහණයට ගන්නවා මුගටියව. අන්න ඒ වගේ පින්නතුනි අපේ හිත ඉඳලා හිටලා පිනට දහමට යොමු වෙන බව ඇත්තයි. ඒ තුලින් හිත ශක්තිමත් බවක් ඇති වෙන බවත් ඇත්තයි. නමුත් අපි දන්නේ නැතුවම මායя පහර දෙනවා හැම වෙලාවෙම. මේ මාර බලය, මාර බලවේගය අපි හඳුනා ගන්නට ඕන. විශේෂයෙන්ම ලෝභ, දෝෂ, මෝහ වලින් පිරී ඉතිරි ගිය හිත මාර පාක්ෂික හිතක්. ඒ පැත්තට නම් වැඩියෙන් අපේ හිත නැඹුරු වෙලා තියෙන්නේ පින්නතුනේ. අපේ සම්පූර්ණම ආධ්‍යාත්මික ශක්තිය හීන වෙලා යනවා. ඒ වගේම පංච නීවරණයන්ට බර වෙලා නම් අපේ ජීවිතේ තියෙන්නේ පින්නතුනි කුසලයට යොමු කරනවා කියන එක ලේසි දෙයක් නෙවෙයි. ඒ නිසායි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහ කරුණාවෙන් අපේ ජීවිතය ගැන පමණක් නෙවෙයි මුළු සංසාරයක් ගැන ඒ වගේම නිවන දක්වාම ගොඩාක් දුර බලලයි අපිට මේ වගේ වැඩපිළිවෙලක් දේශනා කොට වදාළේ. ඒ නිසා ඒ වැඩපිළිවෙලක පින්නතුනි අපි ඉන්නට ඕන. ඒ නිසා මේ පින්නතුන්ට මේ වස් කාලේ නිසාත් වස් කාලේ නොඑක් පින්කම් සිද්ධ කරන නිසාත් මතක් කරලා දෙන්නට කල්පනා කළා මේ දස පුණ්‍ය ක්‍රියා වැඩපිළිවෙලක් වශයෙන් අපේ ජීවිතේ තබා ගන්නේ කොහොමද කියලා. හේතුව තමයි අපි ගොඩක් වෙලාවට පින්කම් එකක් දෙකක් කිහිපයක් අපිට පුරුදු දේවල්ම අපි කරගෙන යනවා මිසක් සමහර වෙලාවට අලුතෙන් අපිට කරන්නට තියෙන්නේ මොනවද කියලා අපි විමසන්නේ නැහැ.
සමහරලාට දන් දෙ නැත්තන් ඉන්නවා. ඒ ඇත්තන්ට දානය ගැන පමණමයි මතක් වෙන්නේ. සීලය ගැන වැඩි අවධානයක් ඇත්තේම නැහැ. ඒ වගේම සිල් සමාදන් නැත්තන් ඉන්නවා. භාවනාව කළ යුතුයි කියලා සමහරලාට අවධානයක් නැහැ. ඒ වගේ ඔය කාරණා දෙකම කරන නැත්තන් ඉන්නවා. දන් දෙනවා, සිල් සමාදන් වෙනවා. හැබැයි බණහන සිරිත බොහෝ ඇත්තන්ට නැහැ. ඒ වගේම බණහනවා. නමුත් ඊට අමතරව වතාවත් කිරීම ආදිය නැහැ. ඉතින් පින්නතුනි එහෙම නැතුව මෙන්න මේ දසවිධ වැඩ පිළිබඳව අපි කල්පනා කළොත් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ දස පුණ්‍ය ක්‍රියා කියලා කියන්නේ දන් දීම, ඒ වගේම සිල් රැකීම, ඒ වගේම භාවනා කිරීම, ඒ වගේම වන්දනා කිරීම, වැඳුම් පිදුම් කිරීම, අපචායන කියලා කියන්නේ, වෙయ్యවච්ච කියලා කියන්නේ වතාවත් සිද්ධ කිරීම, ඒ වගේම පින් අනුමෝදන් කිරීම අවශ්‍යයි, ප්‍රාප්ති දානය, ඒ වගේම පත්තානුමෝදනා අපි අනිත් ඇත්තන්ගේ පින් අනුමෝදන් වීම අවශ්‍යයි. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන්නට ඕන, ධර්ම දේශනා කරන්නට ඕන, ඒ වගේම දෘෂ්ටිය එහෙම නැත්නම් දිට්ඨිය ඍජු කරගන්නට ඕන. මෙන්න මේ කාරණා 10. නැවතත් මේ පින්නතුන මතක් කළොත් පින්නතුනි දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම, ඒ වගේම වන්දනා කිරීම, ගරු කිරීම ආදී කටයුතු, ඒ වගේම වතාවත් කිරීම, පින් දීම, පින් ගැනීම, ඒ වගේම ධර්ම ශ්‍රවණය, ධර්ම දේශනාව සහ දිට්ඨිය ඍජු කර ගැනීම කියන මෙන්න මේ කාරණා 10. මේ 10ම අපේ ජීවිතේ තියෙන්නට ඕන. බොහෝ දෙනා පින්නතුනි මේ දස පුණ්‍ය ක්‍රියා කියලා කියනකොට බොහෝ දෙනා හිතන්නේ ඒක සරල දෙයක් කියලා. දස පුණ්‍ය ක්‍රියා තියෙන දහම් පාසල් දරුවන්ට ඉගෙන ගන්න, වට්ටෝරුවක් හැටියට ඉගෙන ගන්න කියලා බොහෝ දෙනෙක් කල්පනා කරනවා. දස පුණ්‍ය ක්‍රියා කියලා කිව්ව ගමන් අපි හිතන්නේ ওই කාරණාව අපි දන්නවනේ කියලා. වෙනතුනේ අපේ ජීවිතයේ තියෙන මේ තව වැරද්දක් තමයි මේක. ඒ කියන්නේ අපි දන්න කාරණාව ගැඹුරට හිතන්නේ නැහැ. දන්න කාරණාව ලඝු කොට සලකනවා. දන්න ගාතාවකින් බණක් කිව්වත් අපි හිතනවා අපි ඒ කාරණාව දන්නවනේ කියලා. නමුත් පින්නතිනි දන්න දේ ගැඹුරට දැනගන්න ගොඩක් දේවල් තියෙනවා. එක ගාතාවක්, එක පදයක් පමණක් උනත් ප්‍රමාණවත් පින්නතිනි හරියට දැනගත්තොත් නිවන දක්වාම යන්නට. ඒ නිසා මේ හැම පදයකම පින්නතුනි නිවන් රසය තියෙනවා. නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය කේවල පරිපූර්ණවයි දේශනා කරලා තිබෙන්නේ. එක කාරණාවක් ගත්තත් ඒක සම්පූර්ණයෙන්ම නිවන් මඟටම යන විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙන්නේ. නිසා මෙන්න මේ කාරණාව හිතේ තබාගෙන අපි මෙතන ඉඳලා මෙන්න මේ දස පුණ්‍ය ක්‍රියා කොහොමද ජීවිතේ පුහුණු වෙන්නේ කියලා අපි කල්පනා කරලා බලමු. ඊටත් පළමු පින්නතුනේ අපි බොහෝ වෙලාවට කරන්නේ මේ කාරණා 10 දානේ ඉඳලා විස්තර කරගෙන යන හැටි. නමුත් මම මේ පින්නතුන්ට කැමති අවසාන කොටසේ ඉඳලා එහෙම නැත්නම් දිට්ඨිය ඍජු කර ගැනීම ඉඳලා අනික් කාරණා ටික කොහොමද කරන්නේ කියලා මේ පින්නතුන්ට පැහැදිලි කරලා දෙන්න. මොකද දිට්ඨිය ඍජු කර ගැනීම තමයි පළමුවෙනිම කළ යුතු දේ. ඒ දිට්ඨිය ඍජු වෙන තරමට අනිත් පින්කම් ටික ඔක්කොම හොඳට දන්නේම නැතුව මුළු ජීවිතේ පුරාවටම සිද්ධ වෙනවා. ඒ නිසා බොහෝ දෙනෙකුට මේ පින්කම් වල අඩුව, කුසල ධර්ම වල යෙදීමේ අඩුව තියෙන්නේ සම්මා දිට්ඨියේ අඩුව නිසා. ඒ නිසා ඒ කාරණාව හදා ගන්නකොට ඉබේම අනික් කාරණා ටික හැදෙනවා. නිසා මෙන්න මේ කාරණා 10ට විශේෂයෙන්ම මේ පින්නතුන මතක් කරනවා මේ එළබෙන වස් කාලය පුරාවටම. යම්කිසි සටහනක් හෝ තබාගෙන මේ 10න් අපි කොච්චරක් සම්පූර්ණ කරනවද? සතියක් ඇතුළත මේ 10ට අදාළ කාරණා වලින් කොතරම් ප්‍රමාණයක් කෙරිලා තියෙනවද කියලා සටහන් කරගෙන හරි කරනවා නම් එහෙ යෙදෙනවා නම් ගොඩක් වටිනවා. ඒ නිසා පින්නතුනි මේ ධර්මකාමී ජීවිතය, පුණ්‍යකාමී ජීවිතය, කුසලකාමී ජීවිතය, නිවන් දැකීමේ පරමාර්ථය ඇතුව යන මේ ජීවිතය අයාලේ ඉබාගාතේ යන ගමනක් නෙවෙයි. නිශ්චිත නියත වැඩපිළිවෙලක් තියෙන්නට ඕන. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මහා බෝසත් අවදී ඉඳලා පින්නතුනි මේ බඳු හොඳ වැඩපිළිවෙලක් තිබුණා.
දස පාරමිතා කියලා කිව්වේ පින්නතුනි මේ දස විද වැඩපිළිවෙල. ඒ වගේම පින්නතුනි දස පුණ්‍ය ක්‍රියා කියලා කියන්නේ මෙලොව ජීවිතයත් පරලොව ජීවිතයත් සුගතිය තහවුරු කර ගැනීමත් නිවන ළඟා කර ගැනීමත් නිවන් දැකීමත් අරමුණු කරගෙන මේ හැම අරමුණක්ම සාධනය කරගන්නට පුළුවන් වන විදිහේ පරිපූර්ණ වැඩපිළිවෙලක් තමයි දස පුණ්‍ය ක්‍රියා කියලා කියන්නේ. ඒ නිසා හැම දිනම ධර්ම ගෞරවයෙන් මෙන්න මේ දසවිධ පුණ්‍ය ක්‍රියා පිළිබඳව අපි සලකන්නට ඕන. ඉතින් මේ පිළිබඳව කරුණු දැනගත්තට පස්සේ ඒ දැනගත්ත කරුණු වලින් සෑහීමකටපත් නොවි. ඇත්තටම ජීවිතේ මේ දසවිධ පුණ්‍ය ක්‍රියාවන් කොහොමද කරන්නේ? ඒ පින්කම් වල යෙදෙන්නේ කොහොමද කියලා හැම වෙලාවෙම අපි එහි යෙදිලම කටයුතු කරන්නට ඕන. ඒ පිළිබඳව විමසීමෙන්ම ඉන්නට ඕන. පින්නතුනි අපි දන්නවා යම්කිසි ආයුධයක් හෝ එහෙම නැත්නම් අපි මොනවා හරි එළවලුවක් ව්‍යංජනයක් කපා කොටා ගන්න අවශ්‍ය වුණොත් අපි ඉස්සෙල්ලාම කරන්නේ ඒ සඳහා භාවිතා කරන පිහිය හොඳට මූවහත් තබා ගන්නවා. ඒ වගේම ගහක් කපන්න අවශ්‍ය කෙනෙක් පොරව ඉස්සෙල්ලාම කරන්නේ මූවහත් තබා ගන්නවා. ඒ වගේම ගහක් ඉරන්න සූදානම් වෙන කෙනෙක් තමන්ගේ ඒ කීයත පීරකින් පීරක් වගේ දෙයක් භාවිතා කරලා මුවහත් කරගන්නවා. පින්නතුනි ඒ නිසා මෙන්න මේ වගේ දිට්ඨිය ඍජු කර ගැනීම කියලා කියන්නේ මේ පින්කම් 10ම කරන්නට ඉස්සෙල්ලා අපේ හිත අපේ ප්‍රඥාව හොඳට මුවහත් කර ගැනීමක් තමයි ඒ තුලින් සිද්ධ වෙන්නේ. ඒ නිසා පළමුවටම අවශ්‍යයි දිට්ඨිය ඍජු කරගන්න. මේ කාරණාව පින්නතුනේ අපි ටිකක් කල්පනා කරලා බලමු. ඇයි මෙහිම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ? ඍජු කරගන්න කියලා කියනකොට අපි දන්නවා මේක ඇලවෙලා තියෙන දෙයක්, වැටිලා තියෙන දෙයක් නේ අපි ඍජු කරගන්නේ. ඒ වගේ අපේ දිට්ඨිය කියන එක සමහර වෙලාවට සමහර ඇත්තන්ගේ පොළොවටම පතිත වෙලා තියෙන්නේ. බිමට වැටිලා තියෙන්නේ. මහා පොළොවේ බැසගෙන ශක්තිමත්ව ඉඳලා නැහැ. ඒ නිසා අපිට මෙන්න මෙහිම වැටිලා තියෙන දිට්ඨිය අපිට ඍජු කරගන්නට අවශ්‍යයි. මොකද්ද මේ දිට්ඨිය ඍජු කර ගැනීම කියලා කියන්නේ කියලා අපි දැන් ටිකක් කල්පනා කරලා බලමු. පින්නතුනි සම්මා දිට්ඨිය නැමැති මහා ස්තම්භය අපේ ජීවිතේ හරියට මහ පොළොවේ වැටිලා තියෙන දෙයක් වගේ. මේක එන්න ඍජු කර ගන්නට ඕන. කෙලින් අතට හිටුවා ගන්නට ඕන. ඒකේ පියවර දෙකක් තිබෙනවා. පළමු කොටම කම්මස්සකතා සම්මාදිට්ඨිය පිහිටුව ගන්නට ඕන. ඒක හරියට අර කොටයක් ඇලවෙච්ච කොටයක් ඔසවනකොට ඉස්සෙල්ලාම ඒකට යම්කිසි ආධාරකයක් ගහනවා වගේ. ඊට පස්සේ ඒක ඔසවා ගන්න ලේසි. එහෙම කිසිම ආධාරකයක් නැතුව ඔසවන්න ගියොත් තමනුත් ඒකට යට වෙලා ඒක ඔසව ගන්නත් බැරි වෙනවා. ඒ වගේ සම්මා දිට්ඨිය ඍජු කර ගැනීමේදී පළමු කොටම අවශ්‍යයි කම්මස්සකතා සම්මා දිට්ඨිය ඍජු කර ගැනීම. ඒ කියන්නේ පින්නතුනි කර්මඵල පිළිබඳව හොඳ විශ්වාසයක් තියෙන්නට ඕන. ඒ පිළිබඳව නුවණ දැනුම දිනු කර ගන්නට ඕන. යම්කිසි අකුසලයක් කරාට පස්සේ ඒ අකුසලයට නියත වශයෙන්ම අකුසල් විපාක තියෙන බව පින්නතුනි අපි හොඳට තේරුම් ගන්නට ඕන කරනවා. ඒ වගේම අකුසලයට විපාක තියෙන බව තේරුම් ගන්නට ඕන. ඒ වගේම කුසලයට කුසල ආනිසංස තියෙන බව පළමු කොටම තේරුම් ගන්නට ඕන. මේ කාරණාව පිළිබඳව පින්නතුනි අපිට හරියට විශ්වාසයක් නැති වුණාම අපි බොහෝ වෙලාවට සැක හිතනවා, සැක උපදවනවා. එහෙම වුණාම තමයි කෙනෙකුගේ සමහර වෙලාවට අපි අකමැති කෙනෙක් ඉන්නව නම් අකමැති කෙනෙක් පිනක් කළාම ඒ පිනේ සතුටු වෙන්නේ නැත්තේ හිතනවා අර
අකමැති කෙනෙක් එහෙම නැත්නම් අපි හිතමුකෝ යම්කිසි නරක වැඩ කරන කෙනෙක් හොඳ දෙයක් කළොත් අපට ඒ පින අනුමෝදන් වෙන්නට නොහැකි වෙන්නේ අපිට විශ්වාසයක් නැහැ හරියට කම්මස්සකතා සම්මාදිට්ඨිය නැති නිසා අපි හොඳට හොඳ ආනිසංස තියෙනවා කියලා දන්නේ නැතිකම නිසා ඒ පිළිබඳව සැක උපදවනවා. නමුත් පින්නතුනි යහපත යහපත හැටියට දකින්නට ඕන. ඒ වගේම අයහපත අයහපත හැටියට දකින්නට ඕන. මොනම හේතුවක් නිසාවත් ඒ කියන්නේ විශේෂයෙන්ම අපිට ඔය කම්මස්සකතා සම්මාදිට්ඨිය බොඳ වෙලා යන්නේ ඡන්දය, ඒ වගේම බය, මෝහය වගේ අපි අකුසලයට බර කරන පැතිවලට ඒ ක්ලේශයන්ට යොමු වුණාට පස්සේ ඒ ක්ලේශයන්ගෙන් අපේ හිත වට කරගත්තට පස්සේ අපට යහපත යහපත හැටියට දකින්නට බෑ. ඡන්දයෙන් ඒ වගේම බය, මෝහය ආදී මෙන්න මේ කියන කාරණා අගතියට අපේ හිත වැටෙනකොට ඡන්ද දෝෂ බය මෝහ කියන සතර අගතියට වැටෙනකොට අපිට මේ කම්මස්සකතා සම්මාදිට්ඨිය පිළිබඳව පැහැදිලි අදහස නැති වෙලා යනවා. ඒ නිසා අපි සමහර වෙලාවට දේවල් තීරණය කරන්නේ හොඳද නරකද කියලා අපේ හිතේ තියෙන ඡන්දය නිසා. ඒ වගේම බය නිසා, ඒ වගේම මෝහය නිසා සමහරලාට අපි තීරණය කරනවා. නමුත් එහෙම තීරණය කරන්නේ නැතුව යහපත කොතන වුණත් යහපතමයි. අයහපත නම් කොතන වුණත් අයහපතමයි. ඒක හොඳට අපි තේරුම් ගන්නට අවශ්‍යයි. කම්මස්සකතා සම්මාදිට්ඨිය පින්නතුනි සසර බොහෝ දුක් අඩු කරවන ඒ වගේම භවය තුල සුගතිය තුල භවය තහවුරු කරන වැඩපිළිවෙලක්. මේ වැඩපිළිවෙල ඉස්සෙල්ලාම ඉන්න අවශ්‍යයි. මෙය බුදුරජාණන් වහන්සේ දේශනා කළා උදකූපම පුද්ගල කියලා සූත්‍රයක් තිබෙනවා. ඒ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මතක් කළා සංසාරය කියලා කියන්නේ මහා විශාල සැඩ පහරක් නම්, ඊට වේගෙන් ගලා යන මහ ගංගාවක් නම්, මේ ගංගාවෙන් ඈතර වෙන්නට ආපු පිරිස් වර්ග 7ක් ඉන්න බව බුදුරජාණන් වහන්සේ මතක් කළා. ඒ 7 අතරේ සමහර ඇත්තන් ඉන්නවා මේ සංසාරේ නැමැති ගංගාවෙන් ඈතර වෙනට ඇවිල්ලා නමුත් යටට ගිලුනම වෙන පිරිසක් ඉන්නවා. ඒ වගේම ගිලිලා උඩට ඇවිල්ලා නැවතත් ගිලෙන පිරිසක් ඉන්නවා. ඒ වගේම උඩට ඇවිල්ලා අතපය වාරුවෙන් උඩ රැඳිලා ඉන්න පිරිසක් ඉන්නවා. උඩ රැඳිලා ඉන්න ගමන් වටපිට බලන පිරිසක් ඉන්නවා. වටපිට බලලා ඒ දෙසට පීනන පිරිසක් ඉන්නවා. පීනලා ගිහිල්ලා නොගැඹුරු තැනක අඩිය ගසාගෙන ඉන්න පිරිසක් ඉන්නවා. එතනනුත් අඩිය අරගෙන එතරට මෙතර වෙලා යන පිරිසක් ඉන්නවා. එතරටම එතර වෙලා යන පිරිස තමයි මහරහතන් වහන්සේලා, බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා. නොගැඹුරු තැනක අඩිය ගසාගෙන ඉන්න පිරිස තමයි අනාගාමී උත්තමයන්. පිහිනන පිරිස තමයි සකෘදාගාමී උත්තමයන්. ඒ වගේම පරතර දකින්න පිරිස තමයි සෝවාන් ඵලයටපත් වෙච්ච උත්තමයන්. ඒ වගේම අර සංසාරේ නැමැති සැඩ පහරේ උඩ රැඳිලා ඉන්න පිරිස තමයි අතපයේ වාරුවෙන් උඩ රැඳිලා ඉන්න පිරිස තමයි අර කම්මස්සකතා සම්මාදිට්ඨිය දිනු කරගෙන සුගතියක භවයේ තහවුරු කරගන්න ඉන්න පිරිස. මනුෂ්‍ය ලෝකෙ වෙන්නට පුළුවන්, දිව්‍ය ලෝකෙ වෙන්නට පුළුවන්, බ්‍රහ්ම ලෝකෙක වෙන්නට පුළුවන්. ඒ බඳු සුගතියක භවය හොඳට තහවුරු කරගෙන ඉන්න පිරිස. ඒ කම්මස්සකතා සම්මාදිට්ඨියෙන් තමයි එහෙම ඉන්නේ. එහෙම නැති අය වෙන්නේ සමහරලාට හොඳ දේ හොඳයි කියලා අහනවා කරන්නේ නැහැ. අර උඩට ඇවිල්ලා නැවතත් යටට යන පිරිස වගේ. සමහර ඇත්තන්ට කම්මස්සකතා සම්මාදිට්ඨිය අහන්නවත් ලැබෙන්නේ නැහැ. ඒ පිළිබඳව කිසිම අදහසක් නැහැ. නියත මිත්‍යා දෘෂ්ටි වැළඳගෙන සංසාර සාගරේ එහෙම නැත්නම් සංසාරේ නැමැති සැඩ පහරේ පතුලටම ගිලිලා ඉන්න පිරිස තමයි ඒ බඳු පිරිස. ඒ නිසා අපි කල්පනා කරන්නට ඕන අපි මේ භවයේ සුගතියක භවයේ මේ තහවුරු කරගෙන ඉන්නේ. මෙහෙම උඩ රැඳිලා ඉන්නේ නිකන් නෙවෙයි. සම්මාදිට්ඨිය බලයෙන් විශේෂයෙන්ම කම්මස්සකතා සම්මාදිට්ඨිය බලයෙන් තමයි අපි සුගතියක ඉපදිලා ඉන්නේ. සමහර වෙලාවට මේකත් කෙනෙකුට අමතක වෙනවා. බොහෝ දෙනා හිතනවා, කතා කරනවා, ඇහෙනවා මේ පින් දහම් කියන දේවල් සසර දික් වෙනවා කියලා කියනවා. එහෙම කතා කරනවා. කුසල් තමයි කරන්නට ඕන සංසාරයෙන් එගොඩ වෙන්න. එහෙම නැත්නම් පින් කරාම සසර දික් වෙනවා කියලා එහෙම කතා කරනවා. පින්නතුනේ එහෙම කතාවක් මේ ධර්මයේ තුල නැහැ.
එහෙම තිබෙනවා නම් ඒ බව පළමු කොටම දේශනා කරන්නේ මහා කරුණාවෙන් ලෝතර බුදුරජාණන් වහන්සේ. ඒ නිසා එවැනි මිත්‍යා මතවලට හසු වෙන්නේ නැතුව ඒවට හසු වෙන්නේ පින්නතුනි මෙන්න මේ දිට්ඨිය ඍජු නැතිකම නිසා. ඒ නිසා දිට්ඨිය ඍජු කර ගැනීම අනිවාර්යයෙන්ම අවශ්‍ය දෙයක්. ඒ කියන්නේ කම්මස්සකතා සම්මා දිට්ඨිය ඍජුව තිබෙනවා නම් එවැනි මිත්‍යා මතවලට කෙනෙක් ලේසියෙන් හසු වෙන්නේ නැහැ. නිසා කම්මස්සකතා සම්මා දිට්ඨිය ඉස්සෙල්ලාම ඍජු කරගන්නට ඕන. ඒ වගේම පින්නතුනි ඒ පමණකින්ම සතුටටපත් වෙන්නේ නැතුව සෑහීමකටපත් වෙන්නේ නැතුව සම්මා දිට්ඨිය නැමැති මහා ස්තම්භය පොළොවටම පතිත වෙලා තියෙන බව දැනගෙන ඒක ඔසවලා යම් මට්ටමකට ඔසවනකොට ඒ කියන්නේ කම්මස්සකතා සම්මා දිට්ඨිය යම් මට්ටමකට ඔසවන්න පුළුවන්. ඊට පස්සේ ලෝකෝත්තර සම්මා දිට්ඨියෙන් තමයි සැබෑ විදියටම මේ සම්මා දිට්ඨිය නැමැති ස්තම්භය ඔසවන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම ඔසවලා මහ පොළොවේ බොහෝ ගැඹුරටම කිඳා බහින විදියට සිටුවා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය නියම විදියට අපේ ජීවිතේ පිහිටුවා ගත්තට පස්සේ එහෙම පිහිටුවා ගන්න දවසට තමයි නියම විදියටම සම්මා දිට්ඨිය ඍජු වෙන්නේ. අන්න ඒ දක්වාම පින්නතුනේ දිට්ඨිජුකම්ම කියාපු එක දිට්ඨිය ඍජු කර ගැනීම සම්මා දිට්ඨිය ඍජු කර ගැනීම අවශ්‍යයි. ඒ නිසා මෙන්න මේකේ තියෙන වැදගත්කම නිසා තමයි පින්නතුනේ මේ දස පුණ්‍ය ක්‍රියා වැඩ පිළිවෙලේ අපි ඉස්සෙල්ලාම පටන් ගන්නවා නම් හොඳයි ගොඩක්. කියන්නේ ඕනම තැනකින් පටන් ගන්නට පුළුවන්. ඕනම ඒ දස පුණ්‍ය ක්‍රියා වැඩ පිළිවෙලේ තියෙන හැම පින්කමක්ම ඕනම තැනකින් කරන්නට පුළුවන්. නමුත් මූලික අවධානය දුන්නොතින් මේ අවසාන කාරණාවට එහෙම නැත්නම් දිට්ඨිය ඍජු කර ගැනීම කියන කාරණාවට අනිත් දේවල් බොහොම පහසුවෙන් කරගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ සම්මා දිට්ඨිය ඍජුව අපේ ජීවිතේ පිහිටුවා ගන්න නැති වෙනකොට පින්නතුනි අපේ ජීවිතේ අපි විසින්ම මම්මුලා කරගන්නවා අනිත් පැත්තන්ටත් අපේ ජීවිතේ ඕනෑම මොහොතක අපිව රවට්ටන්න පුළුවන්. යහපත කියලා අයහපතට දක්කාගෙන යන්නට පුළුවන්. ඒ වගේම යහපතින් වෙන් කරලා අයහපතේ සමාදන් කරවන්න පුළුවන්. එහෙම වෙන්නේ අපි ළඟ සම්මා දිට්ඨිය ඍජුව පිහිටලා නැති නිසා. මේ බව ලෝතර බුදුරජාණන් වහන්සේ ඉන්ද කියලා සූත්‍රයක් තිබෙනවා. මේ සූත්‍රයේදී පැහැදිලි කළා. සංයුත්ත නිකායේ ඉන්ද කියලා සූත්‍රය කියවලා බලන්න මොනතරම් ලස්සනට බුදුරජාණන් වහන්සේ මේ කාරණාව පැහැදිලි කරලා දීලා තියෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ අහනවා එක්තරා දවසක් භික්ෂුන් වහන්සේලාගේ මහණෙනි හිතන්න මේ මහ පොළොවේ පතිත වෙලා තියෙන කපු පුළුම් පෙදක් නැගෙනහිර පැත්තෙන් හුළඟක් ආවොත් බස්නාහිර බිත්තිය ගිහිල්ලා හැපිලා හිටිනවා. බස්නාහිර පැත්තෙන් හුළඟක් ආවොත් නැගෙනහිර පැත්ත ගිහිල්ලා හැපිලා තියෙනවා. උතුරු පැත්තෙන් හුළඟක් ආවොත් දකුණු පැත්තේ නවතිනවා. දකුණු පැත්තෙන් හුළඟක් ආවොත් උතුරු පැත්තේ නවතිනවා. ඇයි මහණෙනි මේකට හේතුව? මහණෙනි මේ නිබර කපු පුළුම් පෙදට පිහිටා හිටින්න භූමියක් නැති නිසා. අන්න ඒ වගේ මහණෙනි චතුරාර්ය සත්‍ය දැනගත්තේ නැත්නම්, ඒ කියන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය නැත්නම්, ඒ කියන්නේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං කියපු ලෝකෝත්තර සම්මා දිට්ඨිය නැත්නම් ඒ අතංගේ ජීවිතේ හරියට මහ පොළොවේ වැටිලා තියෙන නිබර කපු පුළුම් පෙදක් වගේ. ඉතින් ඒත් එක්කම බුදුරජාණන් වහන්සේ මතක් කළා මහණෙනි බලන්න මේ දේශ සීමාවන් වෙන් කරන්නට, නගර සීමාවන් වෙන් කරන්නට මහ පොළොවේ ඉතා ගැඹුරට බස්සවපු බොහෝ ශක්තිමත් ගල් කණු තිබෙනවා. ඒ ගල් කණුවක් එබඳු ටැඹක් උතුරෙන් හුළඟක් හැමුවම දකුණේ ගිහිල්ලා නවතින්නේ නැහැ. නැගෙනහිරින් හුළඟක් ආවට බස්නාහිර පැත්තේ නවතින්නේ නැහැ. හතර අතට මෙහෙම යන්නේ නැත්තේ. ඇයි ඒකට හේතුව? මහණෙනි මේ මහ පොළොවේ බොහෝ ගැඹුරට ශක්තිමත් බැසගෙන තියෙන නිසා. අන්න ඒ වගේ පින්නතුනේ සම්මා දිට්ඨිය අපේ ජීවිතේ ශක්තිමත් බැසගෙන නැත්නම් කම්මස්සකතා සම්මා දිට්ඨිය, ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියපු මේ සම්මා දිට්ඨිය හොඳට බැසගෙන නැත්නම් අපිව නිබර කපු පුළුම් පෙදක් වගේ ඒ අතට පාවෙනවා මේ අතට පාවෙනවා. ඒක තමයි ඇත්ත වශයෙන්ම අද කාලේ බොහෝ දෙනාට සිද්ධ වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම අපි දන්නවා
හිතාමතාම ධර්මයේ විකෘති කරන පිරිසක් ඉන්නවා. ඉතින් ඒ ඇත්තන්ගේ ධර්ම විකෘතින් වලට හසු වෙලා සමහරලාට අපිනොත් අහන බොහෝ දෙනා මේ කියන කාරණාව ඇත්තද කියලා. එහෙම ඇත්තද කියලා අහන්නේ සමහරලාට Tamanට ඒ පිළිබඳව නිශ්චය කරගන්න නුවණක් නැති නිසා. Tamanට මිනුම් දණ්ඩක් නැති වෙනකොට පින්නතුනි එන දේවල් මැනගන්නට බෑ. ඒක දිගද පළලද උසද කොටද කියලා දැනගන්නට බෑ. Taman ළඟ මිනුමක් නැති වෙනකොට. ඒ වගේ සම්මා දිට්ඨිය Tamanගේ ළඟ නැති වෙනකොට අනිත් බොහෝ දේවල් ඉදිරියේ Tamanට නිශ්චිත භාවයක් නියත භාවයක් ඇති වෙන්නේ නැහැ. අවිනිශ්චිත භාවයක් සැකයක්මයි හැම වෙලාවෙම ඇති වෙන්නේ. ඒ නිසා පින්නතුනි බුදුරජාණන් වහන්සේ අපට මතක් කරන්නේ නිබර කපු කුළුම් පෙදක් වෙලා මහ පොළොවේ වැටිලා ඒ අතට මේ අතට පාවිලා යනව වෙනුවට ශක්තිමත් ඉන්ද්‍රකීලයක් වෙන්න මේ ජීවිතේ සැබෑ සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය මනාව පිහිටුවා ගත්ත ජීවිතයක් ඇති කරගන්න. ඒ තුලින් පින්නතුනි අපේ ජීවිතයේ මොනෑම ආකාරයේ මිත්‍යා දෘෂ්ටි හුළඟක් ආවත් පින්නතුනි අපේ ජීවිතේ හෙළවෙන්නේ නැහැ. ඒ නිසා මේ හැම අභියෝගයකටම මුහුණ දෙන්නට පුළුවන්කම ලැබෙන්නේ මෙන්න මේ දිට්ඨිය ඍජු කර ගැනීම තුලින්. එහෙම දිට්ඨිය ඍජු කරගත්ත කෙනෙකුට පින්නතුනි මේ පින්කම් 10 අනිත් වැඩපිළිවෙල සිද්ධ කරනකොට ප්‍රශ්න ගැටලු එනවා අඩුයි. මොකද මේ හැම දෙයක්ම සතුටෙන් කරන්නේ. මේ හැම දෙයක්ම අවබෝධයෙන් කරන්නේ. දානයක් දුන්නත් අරමුණක් තිබෙනවා. දන් දීම තුලින් පින්නතුනි හිත හදාගන්න වැඩපිළිවෙලට ධානය උපදවා ගන්න වැඩපිළිවෙලට ඒ වගේම ලෝකෝත්තර වැඩපිළිවෙලටත් පින්නතුනි ඒක උදව් වෙන විදියට පුළුවන්කම තියෙනවා දන් දෙන්නට. ඒ නිසා ඒ වගේම විශේෂයෙන්ම සීලය සමාදන් වෙනකොට ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඍජු කරගෙන ඉන්න කෙනෙකුට පින්නතුනි සීලය දියුණු කරන්නට පුළුවන් සමාධි සංවත්තනික සීලයක් බවට. ඒ සමාධි සංවත්තනික සීලය පින්නතුනි ගොඩක් වටිනවා. අපි සමහර වෙලාවට පංච සීලය සමාදන් වෙනවා. ඒ වගේම අට සීල සමාදන් වෙනවා. නමුත් ඒ සීලයම සමාධියක් බවට පත් කරගන්නේ කොහොමද? ඒ සීලය තුලින් සමාධිය ලබන්නේ කොහොමද කියන එක පිළිබඳව අපට අදහසක් නැත්තේ අර දිට්ඨිය ඍජු වෙලා නැතිකම නිසා. නමුත් දිට්ඨිය ඍජු වුණොත් පින්නතුනි අපි වඩන සීලය සමාධි සංවත්තනික සීලයක් බවට පත් වෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මෙහිදී මේ පින්නතුන්ට සරලව පැහැදිලි කරලා දෙන්නට කැමැති මේ දාන ආදී දස පුණ්‍ය ක්‍රියා අපේ ජීවිතේ ප්‍රායෝගිකව කරන්නේ කොහොමද කියලා. පින්නතුනි දන් දීම දිහා අපි කල්පනා කරලා බලමු. නිරන්තරයෙන්ම අපි දන් දෙනවා. නමුත් සමහර වෙලාවට අපි එහෙම කරන්නේ එක්තරා විදියක කෘතිම ආකාරයකට. අපි ඒ පිළිබඳව හිතන්නේ නැහැ, කල්පනා කරන්නේ නැහැ. නමුත් පින්නතුනි අපි ටිකක් කල්පනා කරලා බැලුවොත් මේ දන් දෙනවා කියන එක තුලින් මොන තරම් හිත හැදීමකටපත් වෙනවද කියලා. විශේෂයෙන්ම අපි ගොඩක් වෙලාවට දන් දෙන්නේ ඒ කියන්නේ භෞතික දේවල් දෙනකොට රූපය හා තියෙන බැඳීම දුරු කරන්නට ඒක ඉමහත් පිටුවහලක් වෙනවා. ඒ කියන්නේ රූපය පිළිබඳව තියෙන ඇලීම තමයි පින්නතුනි අපිට තියෙන ලොකම බාධාව. මේ රූපය ඉක්මවා යන්නේ අනාගාමී පැත්තට නැඹුරු වෙනකොට. එහෙම නැත්නම් අනාගාමී තත්ත්වයට දක්වාම රූපය හා බැඳිච්ච සංයෝජන පින්නතුනි තිබෙනවා. ඒ නිසා මේ රූපය ඉක්මවා යෑම දක්වාම අපිට මේ දානය කියන එක ප්‍රයෝජනට ගන්නට පුළුවන්. මොකද අවසානයේදී පින්නතුනි අපේ ජීවිත මුළු ලෝකේ ඉන්න සියලුම සත්‍යංග ජීවිත පින්නතුනි තණ්හා චරිත, ditthi චරිතය කියලා චරිත දෙකකට තමයි බෙදන්නේ. මේ වයින් තණ්හා චරිතයේ ස්වභාවය තමයි රූපයට තියෙන බැඳීම වැඩි. එතකොට ඒ ඇත්තන් දන් දිය යුතුයමයි. දානය තුලින් පින්නතුනි අර මෙලොව පරලොව යහපත සිද්ධ වෙනවා වගේම සුගතියක භවය තහවුරු කරගන්නට ඉවහල් වෙනවා වගේම විශේෂයෙන්ම රූපය ඉක්මවා යන්නට එහෙම නැත්නම් රූපය පිළිබඳ පරිඥානයකට යන්නට ඒක හේතු වෙනවා. ඒ නිසා තණ්හා චරිතයට විශේෂයෙන්ම මේ දන් දීම කියන එකෙන් ගොඩක් වෙලාවට පටන් ගන්නට පුළුවන්. ඒ නිසා දන් දීම නිරන්තරයෙන්ම අපි සිදු කළ යුතුයි.
දන් දෙනකොට පින්නතුනි බොහෝ වෙලාවට අපිට පේන්නේ තමන්ගේ ළඟ තියෙන දෙයක් තවත් කෙනෙක් ළඟට යනවා. එහෙම නැත්නම් තමන්ගේ ළඟ තිබිලා යමක් අඩු වෙනවා වගේ. නමුත් පින්නතුනි අපි යමක් ලබලා තියෙනවා නම් මේ සංසාරේ ඒ අපිට අතහරින්න පුළුවන් දේවල් තමයි පින්නතුනි අපි ලබලා තියෙන්නේ. ඒ කියන්නේ අපි තරහ අතහැරියොත් පින්නතුනි අපිට මෛත්‍රිය කියන එක ඒ කියන්නේ බොහෝ වෙලාවට නිවැරදිව කෙනෙකුට රූප සම්පත්තියක් ලබන්නට අපහසුකම තියෙන්නේ තරහ කියන එකට බැඳීම වැඩි. ඒක අතහරින්න පුළුවන් නම් මෛත්‍රී සහගත වෙන්නට පුළුවන් නම් ඒ අත්තන්ට සංසාරේ ඒ බඳු ඒ වගේ ආනිසංස ලබන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම කෙනෙකුට ආයුෂ දානය කියන එක දෙන්නට පුළුවන් නම් ඒ ඇත්තන්ට දීර්ඝායු සංවර්ධන එක පින්කමක් බවට පත් වෙලා ඒ තුලින් Tamanට දීර්ඝායුෂ ලැබෙනවා. ඉතින් පින්නතුනි කෙනෙකුට ජීවිතය දීමක් හැටියට අපට පේන්නේ. නමුත් අනිත් පැත්තට Tamanට ඒ වගේම දීර්ඝායු සංවර්ධනික ජීවිතයක් ලැබීම කියන එක අනිත් පැත්තෙන් තියෙනවා. නිසා දානය කියලා කියන්නේ හැම වෙලාවෙම අතහැරීම, ඒ වගේම පරිත්‍යාගය, තමන්ගේ යමක් අයින්වීම ඉවත් කිරීම කියන පැත්තෙන් තිබුණට හැම වෙලාවෙම සංසාරේ අපිට ලැබෙන්නේ අපට අතහරින්න පුළුවන් ප්‍රමාණයට තමයි පින්නතුනි අනිත් පැත්තෙන් ලැබීම තියෙන්නේ. ඒ නිසා දානය කියන එක තුලින් අවසානයේදී රූපය හා බැඳිච්ච සංයෝජන සියල්ලම දුරු කරගන්නට ඒක ඉමහත් පිටුවහලක් වෙනවා. ඒ වගේම සීලය කියන කොටත් පින්නතුනි අපි මේක කෘතිම විදියට ගන්නේ නැතුව දැන් පන්සිල් ගන්නකොට අපි පුරුද්දට වගේ ගන්න. අටසිල් සමාදන් වෙනකොට උනත් පුරුද්දට වගේ. නමුත් එහෙම නැතුව අපි කල්පනා කරලා බැලුවොත් ඒ කියන්නේ අපි හිතමු යම් කිසි දවසක අපට පුළුවන් නම් උදේ පාන්දර නැගිටලා 5ට විතර නැගිටලා මූණකට හොදගෙන ඒ වගේ පිරිසිදු වෙලා තමම අදිෂ්ඨාන කරගන්න පුළුවන් නම් මම අද ඉඳලා හෙට උදෑසන 5 වෙනකම් අටසිල් සමාදන් වෙනවා කියලා අවංකවම. කියන්නේ බොහෝ දෙනෙක් හිතනවා එදිනෙදා වැඩ කටයුතු කරන අතරේ අටසිල් සමාදන් වීම බාධාවක් කියලා. එහෙම නැහැ පින්නතුනි. මාසයකට දවසක් පන්සලට යන්නට බැරි වුණත් ගෙදර ඉඳලා අටසිල් සමාදන් වෙන්නට පුළුවන්කම තියෙනවා. එහිදී බලන්න අටසිල් වල තියෙන මොන සීලයේද එදිනෙදා වැඩ කටයුතු වලට බාධාවක් වෙන්නේ. සත්තු මරන්නේ නැතුව ගෙදර වැඩ කටයුතු කරන්නට බැරිද? හොරකම් කරන්නේ නැතුව ඒ වගේම බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරමින් ගෙදර යුතුයකම් කරන්න, වැඩ කටයුතු කරන්න, සුද්ධ පවිත්‍ර කිරීම ආදී කරන්න, ඒ වගේම රැකී ආරක්ෂා කරන්නට බැරිද? ඒ වගේම බොරු කියන්නේ නැතුව ඒ කටයුතු කරන්නට බැරිද කියලා බලන්න. අටසිල් එකක්වත් පින්නතුනි බාධාවක් නෙවෙයි. තමන් අදිෂ්ඨාන කරගන්න අවංකව තමන්ට මම එක දවසක් මේ විදියට තමන්ගේ ඕනකමින් අර සීලය අපි කවුරු හරි ලබා දෙන සීලෙම ඒ විදියට සමාදන් වෙලා කෘතිමව ඉන්නවට වඩා තමන් අදිෂ්ඨාන කරගෙන අවංක එක දවසක් හරි සීලය සම්පූර්ණ කරනවා නම් ඒක ගොඩක් වටිනවා. ඉතින් ඒ වගේම රහමෙර පානය කරන්නේ නැතුව ඒ වගේම යම් කිසි ආහාරය පිළිබඳව උනත් බොහොම ශික්ෂණයක් ඇතුව රළු ආහාර ගන්නේ නැතුව දවල් ආහාරයෙන් පස්සේ ඒ වගේ කැපකිරීමක් කරලා ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම බොහෝ වෙලාවට අද කාලේ හිත බැහැරට යනවා නච්ච ගීත වාදිත කියාපු දේවල් හරහා ගොඩක් හිත බැහැරට යනවා. එහෙම නැතුව එක දවසක් අපිට කැපකිරීමක් කරන්න පුළුවන් නම් සියලුම ඒ බඳු දේවල් වලට යන දේවල් ඔක්කොම ඇතහැරලා එයින් බැහැර වෙලා ඉතා සරල ජීවිතයක් ඒ දවසට ගත කරන්නට අදිෂ්ඨාන ඇති කරගෙන කටයුතු කරනවා නම් අපට ඒ විදිහට ඉන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම උස්සසුන් මහසුන් අපි පරිහරණය කරනවා කියලා කියන්නේ බොහොම සුඛෝපභෝගී ජීවිතයකටම හුරු වෙලා එහි ඇලිලා ගැලිලා ඉන්නට වඩා ඉතා සරල ජීවන ප්‍රතිපදාවක් හදාගෙන අපිට මහබෝසතාණන් වහන්සේ මුළු සංසාරයේ පුරාවටම විඳි දුෂ්කර ක්‍රියා සිහිපත් කරගෙන ඒ වගේ අපටත් එක දවසක් යම් කිසි විදිය වෙනද වගේ නැතුව යම් දුෂ්කර භාවයක් තිබුණා අපිට ඇඳක නිදා ගන්නව නම්
ඒ බැහැර වෙලා යම්කිසි පැදුරක වගේ ඉතා එහෙම නැත්නම් වෙනත් ඇතිරිල්ලක් හරි භාවිතා කරලා ඒ විදිහට සයනය සඳහා ඒ වගේ සරල විදිහට භාවිතා කරන්නට පුළුවන් නම් අපිට පුළුවන්කම තිබෙනවා එක දවසක අවංකවම සිද්ධ කරන මේ සීලමය පින්කම මහා අදිෂ්ඨානයක් බවට ජීවිතේ පත් කරගන්නට. ඒ වගේම සත්‍යක්‍රියාවක් වුණත් Tamanටම කරගන්නට පුළුවන්. මම මේ විදිහට අවංකවම පැවිසි 4ක් එක දවසක් අටසිල් සමාදන් වෙලා හිටියා. ඒ සත්‍ය අනුභවයෙන් Tamanට උනත් සෙත් ප්‍රාර්ථනා කරගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ වගේ අවංක වැඩපිළිවෙලක් තියෙන්නට ඕන. ඉතින් අටසිල් බාධාවක් හැටියට සලකන්නට එපා. පොයේ දවසට පමණක් ගන්නට පුළුවන් වෙන විදිහේ එකක් හැටියට සලකන්නට එපා. ඉඩ ලැබෙන අවස්ථාවන් වලදී අටසිල් පින්නතුනි අපි රැකිය යුතුයි. ඒක බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම මතක් කරපු කාරණාවක්. විශේෂයෙන්ම ගිහි ජීවිත ගත කර නැත්නම් අටසිල් වලට විශේෂ ගෞරවයක් තියෙනට ඕන. මොකද මේ ගිහි ජීවිතේ වැඩිම බර වෙන්නේ කාමාදී කෝප ආදී පැත්තෙන් බර වෙලා යන්නේ. නිරන්තරයෙන්ම අර පාපයට නැඹුරු වුණ හිතකට තමයි යන්නේ. අටසිල් වලින් නැවතත් බුදුරජාණන් වහන්සේලා වැඩි මාර්ගයට අපේ ජීවිතය යොමු කරනවා. මහරහතුන් වහන්සේලා වැඩි මාර්ගයට අපේ ජීවිතය යොමු කරනවා. සත්පුරුෂ භූමියට අපි ඇදලා ගන්නව නැවතත් මේ අටසිල් වලින්. ඒ නිසා සීලය පිළිබඳව ගෞරවය ඇති කරගෙන අපි කටයුතු කරන්නට ඕන. ඒ නිසා දන් දීම වගේම සිල් රැකීමත් ඉතාමත් අත්‍යවශ්‍යයි. ඒ වගේම බෞද්ධයන් විසින් භාවනා කළ යුතුමයි. පින්නතුනි මේ භාවනාව කියන එක නිකම් මැස් දෙක පියාගෙන මුකුත්ම කල්පනා කරන්න නැතුව ඉන්න එක නෙවෙයි. භාවනාවට අරමුණක් අවශ්‍යයි. ඇයි භාවනා කරන්න කියන එකට හැම වෙලාවෙම පිළිතුරු Taman ළඟ තියෙන්නට ඕන. පින්නතුනි භාවනාව කියන එක හම්බ වෙන්නේ චතුරාර්ය සත්‍ය මාර්ග සත්‍යයේදී තමයි භාවනාව. ඊට පළමුව සත්‍ය තුනක් තියෙනවා තේරුම් ගන්න. දුක දැනගෙන, දුකේ හේතුව දැනගෙන, දුක්ඛ නිරෝධය පිළිබඳව දැනගෙන තමයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවක අපි හැසිරෙන්නේ. ඒ නිසා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවට යන භාවනාවක හැම වෙලාවෙම අපි යෙදෙන්නට ඕන. ඒ නිසා Taman එදිනෙදා ජීවිතේ බෞද්ධ ජීවිතය ගත කරනකොට බලන්න මේ භාවනාවත් මොනතරම් දුරකට ජීවිතේ කෙරෙනවද කියලා. මේ හැම දෙයක්ම පින්නතුනේ අපේ ආරක්ෂාවට මොහොතක සමහර වෙලාවට අපි දන් දෙනවා, සිල් රකින්නවා. ඒක කායිකව පේනවා. කායිකව ඒක යෙදෙනවා කියලා අපිට පේනවා. ඒ නිසා මේ භාවනාවෙන් විශේෂයෙන්ම අපිට පේන්නේ නැහැ බාහිරව. කායිකව යෙදෙන එකම නෙවෙයි. භාවනාවක යෙදිලා ඉන්න එක කායිකව වෙන බාහිර කෙනෙකුට පේනවා වෙන්න පුළුවන්. නමුත් ඇත්තටම Taman තමයි දන්නේ තමන්ගේ හිත ඇත්තටම භාවනාවක යෙදෙනවද නැද්ද කියන එක. ඒ නිසා බහැරට යන හිත, ඒ වගේම අකුසලයට බර වෙන හිත කුසල අරමුණකට තැම්පත් කරන්න පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ භාවනාව තුළින්. නිසා භාවනාවත් මේ ජීවිතේ සිදු කළ යුතුමයි. ඉතින් දන්සිල් භාවනා කියන දේවල් නම් කොහොම හරි අපි කරගන්නවනේ. ඉතින් ඒ වගේම ඒවා හුරු වෙලා තියෙන නැත්නම් ඒවා පිළිබඳ වැඩි අවධානයකින් ඕනකමකින් සිද්ධ කරන්නට අදිෂ්ඨාන ඇති කරගන්න අතරේදී ඒවා ආරම්භ කළා නැති නැත්නම් ඉන්නවනම් ඒ ආරම්භ කළ යුතුමයි කියන අදහසට එන්නට ඕන. ඒ වගේම එයින් නොනැවති ඒකෙන් නවතින්නේ නැතුව තවත් තියෙනවා විශේෂ පින්කම් වැඩපිළිවෙළවල් මේ 10 ඇතුළතදී. විශේෂයෙන්ම අපචායන කියාපු ඒවා වැඳී යුත්තන්ට පිදී යුත්තන්ට පුදන එක, ගරු බුහුමන් කරන එක ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. සමහර ඇත්තන් ඉන්නවා ඒ බඳු දේවල් ලඝු කොට සලකන්නේ. ඒ කියන්නේ ධර්මඥානෙ තියෙන ඇත්තන් සමහර වෙලාවට ඉන්නවා ඒ තුලින් හිස උදුම්මාගෙන ඉන්නවා. වැඩිහිටි ඇත්තන්ට වන්දනා කරන එක හිතනවා ඒව දැන් අපි කළ යුතු නෑ. පුංචි අයනේ එහෙම කරන්නට ඕන කියලා. නමුත් පින්නතුනි වන්දනා කරන එකෙන් පුදුමාකාර විදියට අනතිමානී ගුණය ඇති වෙනවා. ඒ වගේම මානෙ දුරු කරගන්න විශාල පිටුවහලක් පිටුබලයක් ඒ තුලින් ලැබෙනවා. ඒ වගේම අනිත් ඇත්තන්ට පුදුමාකාර ආදර්ශයක් ඒ තුලින් සැපෙනවා. අනිත් ඇත්තන්ගේ ජීවිතයන් සුගතියට යන්නට, නිවනට යොමු කරවන්නට ඒක හේතුවක් වෙනවා. පින්නතුනි අපි එහෙම ගරු කළ යුත්තන්ට ගරු කරනකොට ඒ ඇත්තන් උනත් තව තවත් ගුණයට නැඹුරු වෙනවා, කුසලයට නැඹුරු වෙනවා. ඉතින් ඒ නිසා ගරු කළ යුත්තන්ට, වැඳී යුත්තන්ට, පිදී යුත්තන්ට පිදී යුතුමයි
වැඳිය යුතුමයි, ගරු කළ යුතුමයි. එබඳු කටයුතු සිද්ධ කරනකොට අපචායන කියාපු ඒ කුසලය, ඒ පිනත් අපට සිද්ධ කරගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම වෙය්‍යාවච්ච කියාපු වතාවත් දැක්වීම අපේ ජීවිතේ සමහර වෙලාවට බෞද්ධයන්ගේ ජීවිතේ මේ පැත්ත සමහර වෙලාවට අඩුයි. විශේෂයෙන්ම බෞද්ධයන්ගේ ජීවිතය කියලා කිව්වට අපි කල්පනා කරලා බැලුවොත් විවිධ බෞද්ධයන් එක කටයුතු කරනකොට පේනවා අපේ සිංහල ඇත්තන් සිංහල බෞද්ධ ඇත්තන් අතින් මේක සමහර වෙලාවට මගහැරෙන අවස්ථා තියෙනවා. අපි දන්නවා ඒ වියට්නාම් අය, ඒ වගේම කාම්බෝජ අය, බුරුම අය, ඒ වගේ අය පන්සලකට ආවට පස්සේ ඒ අය බල ඉන්නේ කවුද මේක කළ යුත්තේ, කවුද මේක බාරව ඉන්නේ කියලා බලන්නේ. අපිරිසුදු වෙලා තියෙනවා කොස්සක් අරගෙන ඉදලක් අරගෙන ඒව පිරිසිදු කරනවා. භාජන තියෙනවා සෝදල මැදලා පිරිසිදු කරලා ඒ දේවල් කරනවා. වතාවත් දැක්වීම කියන ඒවා චෛත්‍ය ඇමදීම, බෝමලු මලු පෙත්මන් ඇමදීම ඊටාම ඕනකමින් කරන්නේ. වැසිකිලි කැසිකිලි කියන දේවල් ඇමදීම් පිරිසිදු කිරීම ඒව බොහොම කැමැත්තෙන් කරන්නේ. වතාවත් කියන එකට පුදුම නැඹුරුවක් දැකලා තියෙනවා අනිත් බෞද්ධයන් තුළ. අපේ ඇත්තනුත් ඒ වගේම ඉන්නවා. නමුත් සමහරවිට අපි ඒවා කරන්නේ බොහෝ වෙලාවට පන්සලකට ආවත් කීප දෙනයි. ඒ කියන්නේ පිරිසිදු කරන අය ඒක කවදාත් කරනවා. සමහර අය කෝප්පයක් පිඟානක් අපිරිසිදු වෙලා තියෙන දැක්කත් විහාරස්ථානයක ඒවා පිරිසිදු කරන්න උත්සාහයක් නැහැ. නමුත් පින්නතුනි අපි එහෙම කරනකොට මේ දස පුණ්‍ය ක්‍රියා වැඩපිළිවෙලේ වතාවත් දැක්වීම කියන ඒ උතුම් පිනයි බුදුරජාණන් වහන්සේ අනුමත කළ අනුදැන වදාළ ඒ පිනයි අපි කරන්න කියන එක හොඳට මතක තබා ගන්නට ඕන. ඉතින් ඒ වගේම වතාවත් දැක්වීම කියන එකට තවත් බොහෝ දේවල් අයිති වෙනවා. මව්දේමව්පියන්ට සැලකීම, උපස්ථාන කිරීම, වැඩිහිටියන්ට සැලකීම, උපස්ථාන කිරීම ආදී කාරුණිකව කරන හැම දෙයක්ම පින්නතුනි වතාවතක්. එබඳු වතාවක් තියෙනවා ආගන්තුක ඇත්තන්ට කරන සැලකිලි. ඒ වගේම ගිලානෝපස්ථානය වගේ දේවල්. ඒවා පින්නතුනි අවස්ථා හැටියටයි අපි සලකන්නට ඕන. කරදර හැටියට නෙවෙයි. පින්නතුනි මේ දසවිධ පුණ්‍ය ක්‍රියා වැඩපිළිවෙලේ වතාවත් හොඳින් තේරුම් ගත්ත ජීවිතයක් කියලා කියන්නේ කාරුණික ජීවිතයක්. කරුණාවෙන් කටයුතු කර නැත්නම් යුතුයකම් කියන දේවල් කරදරයක් හැටියට සලකන්නේ. ගුණධර්ම වඩා ගන්න, හිත දියුණු කරගන්න වැඩපිළිවෙල ඒ කියන්නේ වටිනා අවස්ථාවක් හැටියටයි සලකන්නේ. මහ බෝසතාණන් වහන්සේලා පින්නතුනි සංසාරේ පුරාවටම දීපු පරමාදර්ශයත් ඒකයි. බුදුරජාණන් වහන්සේලා ඒ වගේ මහරහතුන් වහන්සේලා මෙන්න මේ වතාවත් කියන දේවල් ඊටාම හොඳින් සම්පූර්ණ කරලයි ඒ තත්ත්වයටපත් උනේ. ඒ නිසා මහ බෝසතාණන් වහන්සේලාගේ ජීවිතය උපමා කරනවා හරියට දියමන්ති වගේ කියලා. ඒ වගේම මුතු වගේ, ඒ වගේම නෙළුම් මල් වගේ කියලා. ඒ කියන්නේ දියමන්ති මහ පොළොවේ තැන්පත් වෙන යම්කිසි කාබනික දෙයක් මහ පොළොවේ අවුරුදු බිලියන ගාණනාවක් මහ පොළොව පතුලේ හැතැම්ම 200 පතුලට ගිහිල්ලා ඉතා අධික රස්නයකට අධික පීඩනයකට හසු වෙලා ගිනි කඳු පුපුරායම් හරහා උඩට එනවා ශක්තිමත් අපි ඒ වගේ බොහොම ශක්තිමත් ඒ වගේම වටිනාකමක් දෙන දියමන්ති හැටියට එහෙම කතාවක් තිබෙනවා. අන්න ඒ අර්ථයෙන් තමයි දියමන්ති හැටියට බෝසතාණන් වහන්සේලාගේ ජීවිතය උපමා කරන්නේ. මොකද තමන් ඉදිරියට එන යුතුයකම් කරදරයක් හැටියට සලකන්නේ නැහැ. ඒ වගේම ඒවා අවස්ථා හැටියට සලකනවා ගුණධර්ම වඩා ගන්න. ඒ වගේ වතාවත් කරන්න පුළුවන් කමක් නැහැ පින්නතුනි කාරුණික හදවතක් නැති වෙනකොට. මව්දෙමව්පියන්ට උපස්ථාන කිරීමත් කරදරයක් හැටියට සලකන්නේ. ගිලෙනුන්ට උපස්ථාන කිරීමත් කරදරයක් හැටියට සලකන්නේ. ගෙදර දොර සුද්ධ පවිත්‍ර කර ගැනීම කියන කාරණාවත් කරදරයක් හැටියට සලකන්නේ. පන්සලක් පූජනීය ස්ථානයක් පිරිසිදු කර ගැනීම ඒ කටයුතුත් කරදරයක් හැටියට සලකන්නේ. නමුත් පින්නතුනි ඒවා අපට අපේ හිත හදාගන්න තියෙන අවස්ථාවන්. ඒ නිසා අර පීඩණයට ඔරොත්තු දීලා ඒ වගේම රස්නයට ඔරොත්තු දීලා උඩට එන දියමන්ති වගේ අපේ එදිනෙදා ජීවිතේ
බොහෝ අභියෝගාත්මක දේවල් අපි ඒ උපයෝගී කරගෙන අපේ හිත වටිනා අර දියමන්ති බවට පත් කර ගන්නට ඕන. ඒ වගේම මුතු බෙල්ලගේ ශරීරේ දැවටෙන රිදුම් දෙන වැලි කැටයක් පස්සේ කාලෙක ඒ රිදුම දරාගෙන මුතු කැටයක් බවට පත් කළ ලෝකෙට දෙනවා වගේ අපේ ඉදිරියේදී ජීවිතේ එන අභියෝග දරාගෙන ඒවා වතාවත් බවට පත් කරගෙන ඒවා ඊට කැමැත්තෙන් කරුණාවෙන් වතාවත් හැටියට සම්පූර්ණ කරලා අපට ඉවසීම කරුණා මෛත්‍රිය වගේ දේවල් ඒ තුලින් දියුණු කරගෙන මුතු වගේ දේවල් අපට ලෝකෙට දෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම මඩපිරි විල්තරක ඒ මඩ ගඳක් ඒ දුර්ගන්ධය තියෙන්නේ. ඒ වගේම ඒ ස්පර්ශයත් ඒ වගේම කෙනෙක් අකමැති ස්පර්ශයක් තියෙන්නේ. නමුත් ඒ පැහැයද ස්පර්ශයද දුර්ගන්ධයද ඒ සියල්ලම දරාගෙන නෙළුම් මල් හැටියට පිබිදලා උඩට එනවා වගේ අපේ ජීවිතේ දිපින්නතුනි ඉතා දුෂ්කර ඒ වතාවත් ආදිය ඒ වගේම ගිලනපස්ථාන ආදී දේවල් සිද්ධ කරන එක ලේසි නෑ, දුෂ්කර දෙයක්. නමුත් ඒවා හරහා පින්නතුනි අපේ ජීවිතේ බොහොම ලස්සන කරලා සුවඳවත් කරන්නට පුළුවන් ගුණයෙන් සුවඳවත් කරලා තමන්ගේ ජීවිතය සුවඳවත් කරගෙන ලෝකයක් සුවඳවත් කරන්න පුළුවන්. ඒ නිසා වතාවත් කිරීම ජීවිතේ ඉතා අත්‍යවශ්‍ය දෙයක්. නිසා මේ කාරණාවත් මේ වස් කාලය තුලදීත් මේ පින්නතුන් කල්පනා කරන්න මේ වතාවත් කිරීම කොයිතරම් දුරකට අපේ ජීවිතේ සිද්ධ වෙනවද කියලා. ඒවාට කවදාවත් අලස වෙන්නට එපා. අපි ලොකු හාමුදුරුවෝ ඒ කාලේ නිතර කියන කතාවක් තමයි උන්වහන්සේ බුරුම පන්සලක නැවතිලා හිටියා කියලා කියනවා. ඒ පන්සලේ ඒ ලොකු ස්වාමීන් වහන්සේ බොහොම කැමැත්තෙන් කරපු එකක්ලු වැසිකිලි කැසිකිලි පිරිසිදු කරන එක. උන්වහන්සේ ඒ කියන්නේ කෙනෙක් කියන්නේ අකමැති කියලා අතහරින දේවල් එහෙම නැත්නම් කෙනෙක් පස්සට යන දේවල් පින්කම් බොහොම ඉස්සරහට කැමැත්තෙන් ඇවිල්ලා සිද්ධ කරලා තියෙනවා. ඉතින් උන්වහන්සේගේ ජීවිතය පිළිබඳව සඳහන් කරන මෙලොව ජීවිතයේදීම ඒවයි ආනිසංස ලබාපු බව. ඉතින් ඒ වගේ අපිට පුළුවන් නම් ඒ වගේ විශේෂයෙන්ම වතාවත් ඉදිරියේ හැකිලෙන හිතක් හදාගන්නේ නැතුව බොහෝම උද්‍යෝගිමත් හිතකින් ප්‍රසන්න හිතකින් කාරුණික හිතකින් ඒ වතාවත් වල යෙදෙන්න අපේ ජීවිතේ ඒ තුලින් ලස්සන වෙනවා. ඒ වගේම පින්නතුනි අපි ඊතා කුඩා පින්කමක් කළා අනිත් පැත්තට අනුමෝදන් කරන්නට ඕන. අපි හොඳ දෙයක් කරාට පස්සේ මෙබඳු හොඳ දෙයක් කළා මේ කුසලයේ ඔබ කළ කුසලයක්සේ අනුමෝදන් වෙන්න කියලා අනිත් පැත්තට පින් අනුමෝදන් කරන්නට ඕන. මලක් පහනක් පූජා කරනකොට පවා අනිත් පැත්තට පුළුවන් ප්‍රමාණයක් අතගස්සලා පූජා කරන්නට ඕන. දන් දෙන අවස්ථාවකදී වුණත් අනිත් පැත්තන් ඒ දාණයට සම්බන්ධ කරගන්නට ඕන. ඒ තුලින් පින්නතුනි පින් දීම කියන කුසලය පින්නතුනි අපිට සම්පූර්ණ කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒකත් අවශ්‍යයි මේ ජීවිතේ නියත අනිවාර්යයෙන්ම. ඒ තුලින් එක පැත්තකින් අපි සත්පුරුෂ ගුණේ පිහිටලා කටයුතු කළා වෙනවා. මේ ලෝකෙට සත්පුරුෂ වැට අවශ්‍යයි. සත්පුරුෂ වැට අල්ලගෙන තමයි ලෝකය නැගිටින්නේ. ඒ නිසා බොහෝ දෙනා එහෙම පිළිසරණක් පිහිටක් නැතුව ඉබාගාත යන වැඩපිළිවෙලක් අපිට දකින්නට තියෙනවා. ඉතින් ඒ අතරේ අපි සත්පුරුෂ වෙලා අපි කරන පින්කම් වලට අනිත් පැත්තෙන් දායක කරගන්නව නම් අර ඉබාගාතේ ඔහේ ඇවිදගෙන යන ලෝකයාට යම්කිසි පිහිටක් පිළිසරණක් ඒ තුලින් ඇති වෙනවා. ඒ නිසා අපි කරන පින්කම් වලට අනිත් පැත්තෙන් පුළුවන් ප්‍රමාණයක් දායක කරගන්නට ඕන. ඒ වගේම අනිත් පැත්තෙන් කරන හොඳ දේ අපි කළ පිනක්සේ අපි අනුමෝදන් වෙන්නටත් ඕන. එහෙම හිතක් පින්නතුනි බොහොම මුදිතා ගුණයෙන් පිරිච්ච හිතක්. ඒකට බොහෝ දියුණු හිතක් අවශ්‍යයි. වෙනත් කෙනෙක් කරපු හොඳ දේවල් තමන් කළ හොඳ දෙයක් හැටියට හිතා සතුටු වෙන්නට බොහොම වටිනා දියුණු හිතක් අවශ්‍යයි. එහෙම හිතනකොට එහෙම අනුමෝදන් වෙනකොට පින්නතුනි අපේ හිත ගොඩාක් දියුණු වෙනවා. එනිසා සඳුන් තැවරෙන හැමතැනම සුවඳවත් වෙනවා වගේ අපේට ඒ වගේ කුසලය අනුමෝදන් වෙන්නට පුළුවන් නම් ඒ කුසලයේ පින්නතුනි තැවරෙන හැම හිතක්ම පවිත්‍ර වෙනවා. කුසලයේ ස්වභාවය එහෙම තමයි. කුසලය භාවිතා කර නැත්තනොත්
ඒ වගේම ඒ ආසන්නයේ ඉන්න නැත්තනොත් ඒ ගෑවෙන හැම තැනම පින්නතුනි පිරිසුදු වෙනවා, පවිත්‍ර වෙනවා. ඒ නිසා අපි අනිත් පැත්තෙන් කළ පින්කම් අපිට සමහර වෙලාවට අපි කාර්යබහුල ජීවිත ගත කරන අතරේදී බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතය පිනට දහමට යොමු කරගෙන නැඹුරු කරගෙන අපට සිද්ධ කරගන්නට බැරි බොහෝ පින්කම් සිද්ධ කරන අවස්ථාවන් තියෙනවා. ඒ නිසා ඒ බඳු අවස්ථාවන් වලදී ඊර්ෂ්‍යාව වෙනුවට බොහොම මුදිතා ගුණය ඉදිරිපත් කරගෙන ඒ පින් අපි කළ පිනක්සේ අනුමෝදන් වෙන්නට ඕන. ඒක අවශ්‍යම දෙයක්. ඒක අමතර කාරණාවක් හැටියට සලකන්නට එපා. මේ දසවිධ පුණ්‍ය ක්‍රියා වැඩපිළිවෙලේ තියෙන ප්‍රධානම දෙයක් තමයි පින් අනුමෝදන් වීම. ඒ වගේම ධර්ම දේශනය අපි බොහෝ වෙලාවට සලකන්නේ ධර්ම දේශනයේ ස්වාමීන් වහන්සේලාට අයිති එකක් කියලා. අපි ධර්ම දේශන ගිහියත්තන් හැටියට අපිත් පින්නතුනේ ධර්ම දේශනා කරන්නට ඕන. කොහොමද ධර්ම දේශනා කරන්නේ? ධර්මාසනයක වාඩි වෙලා සාමාන්‍යයෙන් පිළිගත් ක්‍රමයට ධර්ම දේශනා කිරීමම පමණක් නෙවෙයි ධර්ම දේශනාව කියලා කියන්නේ. අපි යම් කිසි දුරකථනයෙන් කෙනෙක් එක්ක කතා කරනකොට වුණත් අපි දැනගත්ත ධර්ම කාරණාවක් පැහැදිලි කරලා දෙනවා නම් ඒක ධර්ම දේශනාවක්. ඒ වගේම යන්නේනකොට හම්බ වෙන යම් කිසි කෙනෙකුට යම් හොඳ දෙයක් අපි කියලා දෙනවා නම් ධර්මානුකූල යමක් කියලා දෙනවා නම් ඒක ධර්ම දේශනාවක්. පුංචි දරුවෙකුට උනත් දහම් පදයක් කියලා දෙනවා නම් ධර්මයේ පිහිටවනවා නම් අපි ඒ කරන්නේ ධර්ම දේශනාවක්. ධර්ම දේශනාව ඇත්තන්ගේ ජීවිතෙන් කළ යුතුමයි. ඒක අපි පින්නතුනි බොහෝම සත්පුරුෂ අදහසින් කරන්නට ඕන. අපි දන්නවා අනිත් අය දන්නේ නැහැ කියන අදහස ඇති කරගෙන නෙමෙයි කරන්නට ඕන. අපි මේ පුංචි දරුවන්ට උනත් සමහරලාට ධර්මය උගන්වනකොට අපි හිතනවා මේ පුංචි දරුවෝ මොනවත්ම දන්නේ අපි තමයි ධර්මය දන්නේ. මාන්නයක් ඇති කරගෙන සමහරලාට ඔය ඇත්තන් මෙහෙම කරන්න එපා කියලා අපි දැඩි අවවාද අනුශාසනා කරන්නේ. නමුත් එහෙම නැතුව බොහොම කාරුණික හිතින් අනිත් පැත්තෙන් ඇත්තටම යහපතේ පිහිටුවීමේ අවංක චේතනාවෙන් අපි ධර්මය කියලා දෙනවා නම් ඒක පින්නතුනි ධර්ම දේශනාවක් වෙනවා. තමන් අහපු බණක් තියෙනවා නම් විශේෂ ධර්ම කාරණාවක් තියෙනවා නම් අනිත් පැත්තන්ට පුළුවන් ප්‍රමාණයක් පින්නතුනි කියලා දෙන්න. ඒක ධර්ම දේශනාවේ කුසලයක්. ඒ වගේම නිරන්තරයෙන්ම ධර්ම ශ්‍රවණය කළ යුතුයි. ධර්ම ශ්‍රවණය කිරීම අපි කවදාවත් නතර කරන්නට හොඳ නැහැ. අපි යම් ධර්මයක් දැනගත්තා කියලා ඒක පින්නතුනි ධර්ම ශ්‍රවණය නතර කිරීමට හේතුවක් නෙවෙයි. ධර්මයේ ශ්‍රවණය කළ යුතුයි. ධර්මයේ ඇත්ත වශයෙන්ම කියවීමත් ත්‍රිපිටකයේ කියවීමත් පින්නතුනි ධර්ම ශ්‍රවණමේ කුසලයක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ වචන අපි ශ්‍රවණය කිරීම වගේ. ඒ තුලින් සුතය තමයි පින්නතුනි දියුණු වෙන්නේ. ඒ නිසා ධර්ම ශ්‍රවණයත් අනිවාර්යයෙන්ම කෙරෙන්නට ඕන පින්කම. ඉතින් මෙන්න මේ පින්කම් 10 ඒ දිට්ඨුජු කම්ම කියාපු පින්කමත් එක්ක මෙන්න මේ පින්කම් 10 මේ පුණ්‍ය ක්‍රියා 10 සිද්ධ කරගන්නට පුළුවන් නම් අපේ ජීවිතේ දන් දීම, සීලය, ඒ වගේම භාවනාව, වන්දනා කිරීම, එහෙම නැත්නම් ගරු කිරීම, ඒ වගේම වතාවත් කිරීම, පින් දීම, පින් ගැනීම, ඒ වගේම ධර්ම ශ්‍රවණය, ධර්ම දේශනය, ඒ වගේම දිට්ඨිජු කම්ම කියාපු මෙන්න මේ කාරණා 10. මේ 10න් කීපයක් නෙවෙයි අපි අනුගමනය කරන්නට ඕන. එන්න මේ පින්කම් 10ම තියෙන්නට ඕන. මොකද මේ 10න් වෙන්නේ වැඩ 10ක්. කියන්නේ පැති 10ක් ආවරණය වෙනවා. මෙහෙම ආවරණය වෙන්න අවශ්‍යයි කියන බව බුදුරජාණන් වහන්සේ දැනගත්තේ. බුදුරජාණන් වහන්සේ බුදුනුවණින් සරඤ්‍යතා ඥාණයෙන් අවබෝධ කරගෙන අපේ ජීවිතේ නිවන් දකින්න වැඩපිළිවෙලක පිහිටුවන්නටයි පින්නතුනි මේ 10ම දේශනා කළේ. ඒ නිසා මේ කාරණා 10 ඇතුළේ තියෙන හැම කාරණාවක්ම වැදගත් කොට සලකන්න. එකක් අඩු කරන්නට එපා. මේවස් කාලය තුල ඔබ අදිෂ්ඨාන ඇති කරගන්න මේ කාරණා 10න් 10ටම අදාළ කාරණා පුළුවන් තරම් ප්‍රමාණයක් කරනට අදිෂ්ඨාන ඇති කරගන්නවා කියලා හැමදෙනාම අදිෂ්ඨානයක් ඇති කරගන්නට ඕන. එතකොට පුළුවන්කම තියෙනවා මේ වස් කාලයේ ඊටා සාර්ථක එකක් වුණා කියලා සතුටු වෙන්නට පුළුවන්. ඒ වගේම වෙනදා අපේ ජීවිතයේ අවධානය යොමුනේ නැති බොහෝ වටිනා පැති කඩක් අපට විවෘත වුණා කියලා තමන්ට සතුටු වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා පින්නතුනි දන් දීමෙන් ලැබෙන දේ සීලය තුලින් බලාපොරොත්තු වෙන්න බෑ. සීලයෙන් ලැබෙන දේ දාණයෙන් බලාපොරොත්තු වෙන්නට බෑ.
මේ දෙකෙම බලාපොරොත්තු වෙන්නට බෑ භාවනාවෙන් ලැබෙන උන දේ. භාවනා කළමයි ඒ භාවනාවෙන් ලැබෙන්නට තියෙන ආනිසංස ලැබෙන්නේ. ඒ වගේම දාන සීල භාවනා කියන තුනම කොයිතරම් කලත් පින්නතුනි අපි වතාවත් සිද්ධ කරන්නේ නැත්නම් කාරුණිකව අපි ඒ කටයුතු සිද්ධ කරන්නේ නැත්නම් ඒ තුලින් ලැබෙන ආනිසංසය අරවයින් ලබන්නට පුළුවන් කමක් නැහැ. ඒ කුමන පින්කමක් කළත් පින්නතුනි සද්ධර්ම ශ්‍රවණය කරන්නේ නැත්නම් ඒ සද්ධර්ම ශ්‍රවණය හරහා ලැබෙන දේ පින්නතුනි අපිට ලබන්නට බෑ අනිත් දේවල් වලින්. ඒ නිසා මේ හැම පින්කමක් පිටිපැත්තෙම හේතුවක් තියෙනවා. ඒවාට සුවිශේෂී වූ අනන්‍ය වූ ආනිසංස තියෙනවා. ඒ බව අපි හොඳින් තේරුම් ගන්නට ඕන. මේ දස පුණ්‍ය ක්‍රියා වැඩ පිළිවෙල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥාණයෙන් මහ කරුණාවෙන් අනුදැන වදාළ ප්‍රතිපදාවක් පුණ්‍ය ප්‍රතිපදාවක් හැටියටම අපි ගන්නට ඕන. එහෙම ධර්ම ගෞරවයෙන් බුද්ධ ගෞරවයෙන් ධර්ම ගෞරවයෙන් පින්නතුනි අපි මේ ප්‍රතිපදාව පිළිඅර ගන්නකොට අපි ඒකේ බොහෝම සතුටෙන් යෙදෙනවා. ඒ නිසා එහෙම යෙදෙන්නටත් හැමදෙනාම අදිෂ්ඨාන කටයුතුයි. ඒ නිසා අද දවසේදී විශේෂයෙන්ම ප්‍රායෝගික වැඩපිළිවෙලක් මේ පින්නතුන්ට මතක් කළේ. මේ වැඩපිළිවෙල අනුගමනය කරන්න හැමදෙනාම අදිෂ්ඨාන ඇති කරගන්න. ඒ සඳහා තුනුරුවන් සතු සුවිසි අනන්ත මහ ගුණ බලයේ ආශිර්වාදයන් ඔබ හැමදෙනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද දවසේදී මේ සිද්ධ කරගන්නට යෙදුණා වූ සියලුම කුසලානිසංසයන් අපි කෙටියෙන් ඥාතින්ට දෙවියන්ට අනුමෝදන් කරමු. විශේෂයෙන්ම අද මේ ධර්මානුශාසනාවේ දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන රත්නනෝන මහත්මිය බලාපොරොත්තු වුණා තමන්ගේ ආදරණීය ස්වාමිපුරුෂ මහත්මයාටත් ඒ වගේම මව දෙමව්පියන් ආදී හැම දෙනාටම ඒ වගේම ඒ සහෝදර සහෝදරයන් මිය පරලොවන්ට යෙදුණ අයත්තන්ට පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරන්නට ඒ හැම දෙනාටම මේ පින් ලැබෙත්වා ඔවුන්ගේ පරලොව ජීවිත වාසනාවන්ත කරගෙන සැපවත් කරගෙන උතුම් නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරගෙන අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් අනුමෝදන් වෙලා අපි අතිපූජනීය සුමංගල නායක මාහිමිපාණන් වහන්සේ සමිත නායක මාහිමිපාණන් වහන්සේ එවැගේම නාලක හාමුදුරන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයත් බොහොම කාලයක් හොඳින් සුරකිත්වා. ඒ වගේම මේ දායකත්වයේ දරන රත්නනෝන මහත්මිය ඇතුළු පවුලේ ඇතන් හැම දෙනාටම සද්ධර්ම ශ්‍රවණය කළා වූ මේ පින්වත් සෑම සියලු දෙනාම බොහොම කාලයක් හොඳින් සුරකිත්වා ආරක්ෂා කරගනිත්වා රැක බලා ගනිත්වා. හැම දෙනාටම නිදුක් බව නිරෝගී සුවය චිරජීවන උදා කර දෙමින් දෙවියෝ බොහෝ කාලයක් හොඳින් සුරකිත්වා ආරක්ෂා කරගනිත්වා. දෙවියෝද මේ පින් බලෙන් උතුම් නිවනින් සැනසෙත්වායි සාදු කෙමින් අපි පුණ්‍ය අනුමෝදනා කරමු. සාදු සාදු සාදු. සිද්ධ කරගන්නට යෙදුණා වූ සියලුම කුසලානිසංසයන් හේතු වාසනා බලෙන් හැම දිනාටම සියලු යහපත උදා වේවා. උතුම් නිර්වාණ ශ්‍රීම සැනසෙන්නට මේ පින් හේතු වාසනා වේවායි සාදු කෙමින් ප්‍රාර්ථනා කරගන්න. සාදු සාදු සාදු. අපි අපි හාමුදුරන් වහන්සේටත් පුණ්‍යානුමෝදනා කරමු. ප්‍රායෝගිකව පිළිපදින්න පුළුවන්